සියලුම ආතරයිටිස් රෝග සඳහා රාජපුර හන්දි තෙල ඔබ සුවෙන් තබයි. ආයුබෝවන්. යථාර්ථවාදීව ලෝකයේ දෙස බලන්නට සත්‍ය සිදුවීම් සම්පීඩනයක පුවත් දිගහැරුම ශ්‍රද්ධා රූපවාහිනී 6:30 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය සමගින් මම ලකිඳු නුවංග ප්‍රථමයෙන් සිරස්තල. කොවිඩ් එන්නතේ පළමු මාත්‍රා ලබා දීම අත්හිටුවීමට ගත් තීරණයේ වෙනසක්. චීනයෙන් ගෙන් වූ සිනෝෆාම් එන්නත මෙරට ජනතාවට කඩිනමින් ලබාදීමට රජයේ අවධානය. ශ්‍රී ලාංකිකයන්ට ලබාදීම සඳහා තවත් නිර්දේශ කිහිපයක් අවශ්‍ය වෙනවා. එය කඩිනමින් කරන්න අපි බලාපොරොත්තුවෙන් ඉන්නවා. සැක කටයුතු තවත් පොල්තෙල් තොගයක් දඹුල්ලෙන් හමු වෙයි. තායිවානයේ දුම්රිය අනතුරකින් පුද්ගලයින් 48ක් ජීවිතක්ෂයට. අද දිනේදී මෙරටින් තවත් කොවිඩ් ආසාදිතයින් 120 දෙනෙකු හඳුනා ගැනීමත් සමග මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 93037ක් දක්වා ඉහළ ගියා. ඊයේ දිනේදීත් කොවිඩ් ආසාදිතයින් 211 දෙනෙකු හඳුනාගෙන තිබුණා. ඊයේ හඳුනාගත් කොවිඩ් ආසාදිතයින් 211 අතර පෑලියගොඩ කොවිඩ් පොකුරේ ආශ්‍රිතයින් 185ක්, බන්ධනාගාර කොවිඩ් පොකුරෙන් 12ක් සහ විදේශයන්හි සිට පැමිණි 14 දෙනෙකුද වෙනවා. මේ අතර ඊයේ දිනේදී මෙරටින් කොවිඩ් මරණ 3ක් වාර්තා වුණා. ඒත් සමග මේ වන විට මෙරටින් වාර්තා වන සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ 571ක් ලෙසයි. 80 හැවිරිදිවියේ පසු වූ ඇහැලියගොඩ ප්‍රදේශයේ පිරිමි පුද්ගලයෙකු සහ කටුගස්තොට ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් මෙලෙස මියගොස් ඇති අතර අනෙක් මියගිය පුද්ගලයා පානදුර ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක් වන බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ. මේ අතර එළඹෙන අලුත් අවුරුද්ද සඳහා වන සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා. ඊට අදාළ විශේෂ සාකච්ඡාවද පවත්වා ඇති අතර එහිදී ඉදිරිපත් වී ඇති යෝජනා වැඩිදුරටත් සංවාදිත බඳුන් වනු ඇති. කාර්ය සාධක බලකාය විසින් අපි මීට දින කිහිපයකට ප්‍රථම සෞඛ්‍ය අධ්‍යක්ෂක ජෙනරාල්වරයා වෙත සෞඛ්‍ය අමාත්‍යාංශ වෙත මේ සඳහා අපි පිළිපැදිය යුතු කරුණු සම්බන්ධයෙන් අපි දකින නිර්දේශ ලබා දීලා තිබෙනවා. මේ සම්බන්ධව අනිවාර්යයෙන්ම අද දින අවුරුදු සමරන ආකාරය පිළිබඳව මේ කාල සීමාවේදී ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව මාර්ගෝපදේශකයක් නිකුත් වීමට නියමිතයි. ලැබෙන අලුත් අවුරුදු සමයේදී කොවිඩ් නැහැයි කියලා අපිට කිසිසේත් හැසිරීමට හැකියාවක් නැහැ. අපි දන්නවා ගිය වසරෙත් අපි පවුලට පමණක් සීමා කරගෙන අලුත් අවුරුද්ද සැමරුවා. ඉතින් ඒ ආකාරයෙන් සමරපු හින්දා තමයි ගිය වසරෙත් කොවිඩ් තීද්දී ගිය වසරේ අප්‍රේල් 31 වෙනිදාන් පස්සේ කොවිඩ් රටෙන් තුරන් කරගෙන කොවිඩ් ආසාදිතයන් හමු නොවන ආකාරයෙන් අපිට අලුත් අවුරුද්ද පස්සේ ගත කරන්න හැකියාවක් ලැබුණේ ඔක්තෝබර් මාසේ 4 වෙනිදා දක්වා වූ කාල සීමාව දක්වා. අපි කොවිඩ් වෙනුවෙන් ගත යුතු ක්‍රියාමාර්ග ඒ සෞඛ්‍ය මාර්ග උපදේශකයන් වලට අනුගත වෙමින් කටයුතු කළොත් පමණයි අපිට මේ අප්‍රේල් අලුත් අවුරුදු සමයෙන් පසු කාලයේදී කොවිඩ් සම්පූර්ණයෙන් තුරන් කර ගැනීමට හැකි වෙන්නේ. එසේ නොමැති වුණොත් මේ සමයේදී විශේෂයෙන්ම අලුත් අවුරුදු සමයේදී මේවට පටහැනිව ක්‍රියා කරොත් බොහෝ දුරට මැයි මාසේ ජූනි වෙද්දී කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව වැඩිවීමට උනත් හැකියාවක් තිබෙනවා. ඇස්ට්‍රාසෙනිකා කොවිෂීල්ඩ් එන්නත් පළමු මාත්‍රාව ලබා දීමේ වැඩපිළිවෙල මෙරට තුළ ඉදිරියටත් සිදු කරන බව වසංගත රෝග විද්‍යායකගේ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසනවා. අද උදෑසන සෞඛ්‍ය අමාත්‍යාංශයේ පැවති සාකච්ඡාවකින් අනතුරුව එම තීරණය ගෙන ඇති බවයි වෛද්‍යවරයා සඳහන් කළේ. ඒ අනුව වයස අවුරුදු 60ට වැඩි අවදානම් කලාපවල සිටින පුද්ගලයින්ට සහ සෙසු පිරිසට ඉදිරියටත් කොවිඩ් එන්නත ලබා දීමට සාකච්ඡා වූ බවද වෛද්‍යවරයා මෙහිදී සඳහන් කළා. දෙවැනි මාත්‍රාව ලබා දීම සම්බන්ධයෙන් වැඩිදුරටත් අධ්‍යයනය කර
වඩාත් සුදුසු ආකාරය පිළිබඳ ඉදිරියේදී දැනුම් දෙන බවයි සුදත් සමරවීර මහතා සඳහන් කළේ. කෙසේ නමුත් මීට පෙර වෛද්‍ය සුදත් සමරවීර මහතා සඳහන් කළේ ලංකාව තුළ ඇස්ට්‍රාසෙනෙකා කොවිඩ්-19 පළමු මාත්‍රාව ලබා දීමේ වැඩසටහන තාවකාලිකව නවතා දැමූ බවයි. එමෙන්ම අලුත් අවුරුදු සමයේ කොළඹින් පිටවන වෙළඳ කලාප සහ ආර්ථික ප්‍රවර්ධන කලාපවල රැකියාවල නියුතු පිරිස ඉලක්ක කර කොවිඩ් පරීක්ෂණ සිදු කරන බව වසංගත රෝග විද්‍යාංශයේ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා සඳහන් කළා. මේ අතර අලුත් අවුරුද්ද වෙනුවෙන් ප්‍රවාහන සේවා ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ලබන 6 වනදා ප්‍රවාහන අමාත්‍යාංශයේදී පැවැත්වීමට නියමිතයි. ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලු මමනුගව මහතා සඳහන් කළේ සංචලන සීමා පනවා නොමැති බැවින් අවුරුදු සමයේදී ප්‍රවාහන පහසුකම් සැලසීමට විශේෂ සැලැස්මක් සකස් කිරීමට එම සාකච්ඡාවේදී කටයුතු කරන බවයි. මේ වන විට වෛරසය ආසාදිතව රෝහල්වල ප්‍රතිකාර ලබන සමස්ත පුද්ගලයන් සංඛ්‍යාව 2765ක් වන අතර වෛරසය ආසාදිතව සිට සුවය ලැබූ සමස්ත පුද්ගලයන් සංඛ්‍යාව දැක්වෙන්නේ 89701ක් ලෙසයි. එළඹෙන උත්සව සමයේදී සෞඛ්‍ය මාර්ගෝපදේශ තදින්ම පිළිපැදිය යුතු බව වසංගත රෝග විද්‍යායකකයේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසනවා. එසේ නොමැතිවහොත් කොවිඩ් වෛරස ව්‍යාප්තිය තවදුරටත් ඉහළ යා හැකි බවයි ඒ මහතා සඳහන් කළේ. මේ අවස්ථාවේදී අපි දන්නවා සිංහල අලුත් අවුරුදු සමය ඉදිරියට එනවා. මේ කාලේදී විශාල ජනතාවක් අපේ වෙළඳ පොළවල් වලට එකතු වෙනවා. හැබැයි මෙතනදී සිද්ධ වෙන්න පුළුවන් දේ තමයි ඒ තුලින් යම්කිසි විදිහකින් COVID-19 ආසාදිතයෝ මේ පිරිස අතර හිටියොත් අනිත් අයටත් ඒ COVID-19 රෝගය වැළඳිලා එතකොට අපි ගෙදරට ගෙනියන්නේ අපි නෑගම් අරන් යන්නේ සිංහල අවුරුද්දට තෑගි භෝග විතරක් නෙවෙයි COVID ආසාදනයත් වෙන්න පුළුවන්. එහෙම වුණොත් මේ සිංහල අලුත් අවුරුදු සමය ඉක්ම වෙනකොට අපේ රට තුළ නැවතත් COVID-19 රෝගයේ ව්‍යාප්තියක් සිදු වෙන්න පුළුවන්. එය වළක්වා ගැනීම සඳහා අවශ්‍ය දායකත්වයේ කැපවීම සහ හැකියාව තියෙන්නේ අපේ රටේ ජනතාවටමයි. ඒ නිසා සිංහල අලුත් අවුරුද්ද සමරන්න ඕන. අපි ඒ සමරන්න කලින් මේ අපි සාප්පු සවාරිය යාම. ඒ වගේම ඇඳුම් පැළඳුම් තෑගි භෝග බිලදී ගැනීමට යාම ඉතාමත්ම අවධානයෙන් සහ පාලනයකින් සිදු කළ යුතුයි. පුළුවන් හැම අවස්ථාවකම සෙනග ගැවසෙන ස්ථාන මග හරින්න, සෙනග අඩු අවස්ථාවලදී තදබදේ අඩු අවස්ථා තෝරගන්න, ඒ වගේම ඒ වගේ ස්ථානයකට යනකොට පවුලේ ඔක්කොම යන්නේ නැතුව අවශ්‍ය සීමය සහිත පිරිසක් පමණක් එහෙම යන්න. ඒ වගේම තමයි පුළුවන් හැම අවස්ථාවකම දුරස්ත භාවය පවත්වාගෙන යාම, නිසි පරිදි මුවාවරණයක් පැළඳීම, ඒ වගේම වෙළඳ සැලකට ඇතුල් වෙනකොට, ඒ වගේම වෙළඳ සැලෙන් පිට වෙනකොටත් අත සබන් දාලා සෝදා ගැනීම, එහෙම නැත්නම් ඇල්කොහොල් අඩංගු රසායන ද්‍රාවණයකින් අත පිරිසුදු කර ගැනීම ඉතාමත්ම වැදගත්. මේ කටයුතු ටික අපි කරනවා නම් මේ ඉදිරියට එළඹෙන සිංහල අලුත් අවුරුද්ද COVID-19 ආසාදනය පතුරවන අවස්ථාවක් නොකර අපිට ඉතාමත්ම සාර්ථකව අපිට සමරන්න පුළුවන් වෙනවා. චීන සිනෝෆාම් මෙන්නත සම්බන්ධයෙන් සමාජයේ පැතිර යන මතවාද සම්පූර්ණයෙන්ම අසත්‍ය බව රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා පවසනවා. එසේම සිනෝෆාම් මෙන්නත මෙරට ජනතාවට කඩිනමින් ලබා දීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කරමින් සිටින බවයි රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ. මේ වෙනකොට ලෝකේ රටවල් 50කට ආසන්න ප්‍රමාණයක් සයිනෝෆාම් මෙන්නත ලබා දෙනවා. ඒ වගේම කෝටි ගණනාවක ජනතාව ලබාගෙන තියෙනවා. නිව්යෝර්ක් ටයිම්ස් හඟරාව එන්නත් පිළිබඳ විශේෂ අධ්‍යයනයක් එහෙම නැත්නම් දර්ශකයක් පවත්වාගෙන යනවා. එහි ඉදිරියෙන්ම සිටින එන්නතක් තමයි සයිනෝෆාම් මෙන්නත, විශේෂයෙන්ම ජනතාවට ආරක්ෂාකාරීම එන්නතක් හැටියට. ලෝක සෞඛ්‍ය සංවිධානයේ එන්නත්වලට අනුමැතිය ලබා දීමක් කරන්නේ නැහැ. ලෝක සෞඛ්‍ය සංවිධානය කරන්නේ එන්නත් සඳහා හදිසි ලැයිස්තුගත කිරීමක් පමණයි. එහිදී ලෝක සෞඛ්‍ය සංවිධානයේ පහසුව සඳහා උන්ට ලැබිලා තියෙන දත්ත මත පදනම් වෙලා එම ලැයිස්තුගත කිරීමකුයි සිදු කරන්නේ. දැන් උදාහරණයක් හැටියට අප ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා එන්නත ලංකාවට ගෙනාවේ ජනවාරි මාසේ 28 වෙනිදා. අපි ජනවාරි මාසේ 29 වෙනිදා ඉඳන් ඒ එන්නත ලබා දෙන්න කටයුතු කරා. හැබැයි ඒ වෙනකොට ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඉමර්ජන්සි ලිස්ටිං වලට ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා එන්නත ගිහිල්ලා තිබුණේ නැහැ. පෙබරවාරි මාසේ 15 වෙනිදා තමයි එම එන්නත ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඉමර්ජන්සි ලිස්ටින් වලට ගියේ. එතකොට ලංකාවේ භාවිතා කරනවද නැද්ද කියන එක ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඉමර්ජන්සි ලිස්ටින් වල තියෙනවද නැද්ද කියන එක මත රඳා පවතින දෙයක් නෙමෙයි. ඉතින් මේක නිසා උනේ විශේෂයෙන්ම මේ එන්නත් පිළිබඳ හදාරන විශේෂඥ කමිටුවල ඉන්න සමාජිකයන් බිය වෙලා ඉන්නවා, උන් අධෛර්යමත් වෙලා ඉන්නවා මේ කටයුතු කරන්න. මොකද මේ විශේෂඥ වෛද්‍යවරු ඔවුන් ස්වේච්ඡාවෙන් තමයි මේ කටයුත්ත කරන්නේ. ඉතින් විවිධ බිය ගැනීම් කිරීම නිසා අද මේ චීන සයිනෝෆාම් මෙන්නත ලබා දීම දිනෙන් දින ප්‍රමාද වෙන යම්කිසි
තැනකට ඇවිල්ලා තියෙනවා. ශ්‍රී ලංකාවේ සිටින චීන ජාතිකයන්ට ලබා ගැනීම සඳහා තමයි අනුමැතිය තියෙන්නේ. එතකොට ශ්‍රී ලාංකිකයන්ට ලබා දීම සඳහා අපිට තවත් දත්ත කිහිපයක් අවශ්‍ය වෙනවා. තවත් නිර්දේශ කිහිපයක් අවශ්‍ය වෙනවා. ඒ කඩිනමින් කරන්න අපි බලාපොරොත්තුෙන් ඉන්නවා. අප ඉන්දියාවට විශේෂ ඇණවුමක් ලබා දීලා තිබුණා තවත් මිලියනයක පමණ එන්නත් ලබා ගැනීම සඳහා. එතකොට අප බලාපොරොත්තු වෙනවා ඉදිරි සති කිහිපෙදී මේ මිලියනයක ප්‍රමාණය අපේ රටට ලැබෙයි කියලා. රාජතාන්ත්‍රික වශයෙන් මේ කඩිනම් කර ගැනීම සඳහා අප මේ වෙනකොට කටයුතු යොදාගෙන යනවා. අපි හිතනවා ඉදිරි සති දෙක ඇතුළත රුසියානු ස්පුට්නික් එන්නතත් අපේ රටට ගෙන එන්න පුළුවන් වෙයි කියලා. ඒ වගේම ಭಾರತ್ බයෝටෙක් එන්නත, ඒ වගේම ජොන්සන් සහ ජොන්සන් එන්නත සහ ෆයිසර් එන්නතත් අපේ රටට ගෙනීම සඳහා මේ වෙනකොට අපි මූලික වැඩ කටයුතු ආරම්භ කළා තියෙනවා. දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය අසල ගබඩාවක තිබූ සැක කටයුතු පොල් තෙල් කන්ටේනරයක් සමග පුද්ගලින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ දඹුල්ල නගරාධිපතිවරයාට ලද තොරතුරක් මත දඹුල්ල නගර සභාව සහ පොලිසියෙක්ව සිදු කළ වැටලීමකදී එහිදී අදාළ පොල්තෙල් තොගය කුමන ප්‍රදේශයක සිට රැගෙන ආවේද යන්න සහ එහි ප්‍රමිතිය පිළිබඳ තහවුරු කෙරෙන කිසිදු ලියකියවිල්ලක් ඉදිරිපත් කිරීමට කන්ටේනර් රථ රියදුරු සහ ගබඩා භාරකරු සමත් වන නැහැ. ඒ අනුව සැක කටයුතු පොල්තෙල් ලීටර 20000ක පමණ ප්‍රමාණයක් පොලිසිය භාරයටගෙන ගබඩාව මුද්‍රා තබා තිබෙනවා. හෙට දිනේ අදාළ පොල්තෙල් පිළිබඳ සාම්පල පරීක්ෂාවක් සිදු කරන බවයි දඹුල්ල නගරාධිපති ජාලියෝපාත මහතා සඳහන් කළේ. මෙම කන්ටේනරය දැනට පොලිස් ස්ථානය වෙත රැගෙන විත් තිබෙනවා. බාල කරන ලද පොල්තෙල් ඇතැයි සැකය මතයි මෙම කන්ටේනරය අත්අඩංගුවට ගෙන තිබෙන්නේ. ඒ සම්බන්ධයෙන් විශේෂඥයින්ගේ මත විමසා මෙය බාල කරන ලද පොල්තෙල්ද යන්න පිළිබඳ විමර්ශනයක් සිදු කර අධිකරණයට කරුණු වාර්තා කර ඉදිරි විමර්ශන සිදු කිරීමට දඹුල්ල පොලිසිය කටයුතු කරමින් පවතිනවා. මේ අතර ප්‍රශ්නගත පොල්තෙල් සාම්පල පිළිබඳ කාර්මික තාක්ෂණික ආයතනයේ වාර්තාවෙන්ද ඒවායේ ඇෆ්ලොටොක්සින් පිළිකාකාරකයේ අඩංගු බවට තහවුරු වී තිබෙනවා. එම සාම්පල කාර්මික තාක්ෂණ ආයතනය වෙත යොමු කර තිබුණේ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින්. ඇෆ්ලොටොක්සින් පිළිකාකාරකයේ අඩංගු බවට මීට පෙර ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආහාර ආරක්ෂණ ඒකකයේ විසින් තහවුරු කළ පිරිපහදු නොකළ පොල්තෙල් ගබඩා කර තිබූ ගුදම් වලින් පාරිභෝගික කටයුතු අධිකාරිය මෙම සාම්පල ලබාගෙන තිබුණා. එම පොල්තෙල් ගබඩා කර තිබූ ආනයනකරුවන්ගේ පෞද්ගලික ගුදම් මුද්‍රා තබා පාරිභෝගික කටයුතු අධිකාරිය එහි සාම්පල ලබාගෙන තිබූ අතර ඒවා පරීක්ෂා කිරීම සඳහායි කාර්මික තාක්ෂණික ආයතනය වෙත යොමු කර තිබුණේ. ඒ අනුව තෙල් තොග ප්‍රතිඅපනයනය කරන ලෙසයි ශ්‍රී ලංකා රේගුව ආනයනකරුවන්ට නියෝග කළේ. අද හෝ හෙට එම පොල්තෙල් ගෙන් වූ එක් සමාගමක පොල්තෙල් ප්‍රතිඅපනයනය කරනු ඇති බවයි පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා සඳහන් කළේ. මේ අතර වැලිගම විවිධ සේවා සමූපකාර සමිතියේ තිබී පසුගියදා සොයාගත් කල්ලිකුත් වූ පරිප්පුවල ඇෆ්ලොටොක්සින් පිළිකාකාරකයේ අඩංගු බව හෙළි වී තිබෙනවා. වැලිගම ප්‍රධාන මහජන සෞඛ්‍ය පරීක්ෂක MMH නිහාල් මහතා පැවසුවේ ඇෆ්ලොටොක්සින් පිළිකාකාරකයේ අඩංගු බව රස පරීක්ෂක වාර්තාවලින් හෙළි වී ඇති බවයි. වැලිගම විවිධ සේවා සමූපකාර සමිතියේ සංගවා තබන ලද භාවිතයට සුදුසු නොවන කල්ලිකුත් වූ පරිප්පු කිලෝ 3150ක් පමණ සොයා ගනුනේ කල්ලිකුත් වූ යෝගට් විකිණීමෙන් පසුව පාරිභෝගිකයෙකුගෙන් ලද පැමිණිල්ලක් අනුව කළ පරීක්ෂාවකදී. උත්සව සමයට අදාළව ක්‍රියාත්මක කර ඇති යතුරු පැදි පරීක්ෂා කිරීමේ මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මක බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා. යතුරු පැදි අනතුරු අවම කිරීමේ අරමුණින් මෙය ක්‍රියාත්මක බවයි ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේ. යතුරු පැදි අනතුරු අවම කර ගැනීම සඳහා දිවයින පුරා ආරම්භ කර ඇති යතුරු පැදි පරීක්ෂණ මෙහෙයුමේදී ඊයේ දිනේ තුල යතුරු පැදිකරුවන් 4500කට අධික පිරිසකට නීතිය ක්‍රියාත්මක කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා. බීමත්ව යතුරු පැදි පැදවීම, ආරක්ෂක හිස්වැසුම් නොමැතිව යතුරු පැදි පැදවීම, මාර්ග නීති උල්ලංඝනය කිරීම යන වැරදි සම්බන්ධයෙන් මෙම පිරිසට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ. මෙම මෙහෙයුම ඊයේ දිනේදී ආරම්භ කර ඇති අතර එය හෙට දිනේදීත් ක්‍රියාත්මකයි. මේ මෙහෙයුම ක්‍රියාත්මක කරනු ලබන්නේ විශේෂයෙන්ම යතුරු පැදි සම්බන්ධයෙන් යතුරු පැදි වලින් සිදුවන අනතුරු වල වර්ධනයක් දක්නට ලැබෙනවා. ඒ වගේම එහි ප්‍රතිඵලයක් ලෙස යතුරු පැදිකරුවන් සහ පසු පැදිකරුවන් මේ යාමේ ප්‍රවණතාවයක් තිබෙනවා. විශේෂයෙන්ම සිංහල අලුත් අවුරුදු සමය ඉස්සරහට උදා වෙනවා. ඒ වගේම එවැනි කාල පරිච්ඡේදයන් වලදී වැඩිපුරම තුවාල ලබන්නේ වැඩිපුරම මේ යන්නේ යතුරු පැදි වල ගමන් කරන පුද්ගලයන්. ඒ නිසා මේවා වැළැක්වීමයි ශ්‍රී ලංකා පොලිසිය අරමුණ. ඒ නිසායි මෙවැනි මෙහෙයුම් ක්‍රියාත්මක කරන්නේ. එසේ නොමැතිව යතුරු පැදි කරුවන් හෝ ඔවුන්ගේ පසුපස ගමන් කරන පුද්ගලයන් යම්කිසි ආකාරයක පීඩාවකට හිංසනයට ලක් කිරීමට නොවේ. ඒ නිසා මේ මෙහෙයුම සඳහා උපරිම සහයෝගය ලබා දෙනු ඇතැයි අපි අපේක්ෂා කරනු ලබනවා.
හදිසියේ සිදු වූ අනතුරක් නිසා ජීවිතය එක් තැනක නතර කරන්නට සිදු වූ තිදරු පියෙකුගේ පුවතක් පසුගිය දිනක ශ්‍රද්ධා ප්‍රවෘත්ති හරහා අප ඔබ වෙතට ගෙන ආවා. ඒ සමග ඔවුන් වෙනුවෙන් සවියක් වන්නට ඊයේ අප ඔවුනගේ නිවහන සොයා ගියා. දිවයිනේ විවිධ ප්‍රදේශවලින් විවිධාකාරයේ තොරතුරු අපිට වාර්තා වෙනවා. ඒ අතරින් ශ්‍රද්ධා TV ප්‍රවෘත්ති අපි හැම විටම ඔබට අරගෙන ආවේ සමාජයට වැදගත්ම වන තොරතුරු විතරයි. ඒ වගේ තොරතුරක් මීට දින කිහිපයකට කලිනුත් අපි ඔබට වාර්තා කරා. මේ යන්නේ ඒ කතාව සම්පූර්ණ කරන්න. ගිහින් කතා කරමු. මීවන පතහා කළුආරච්චියාගම ප්‍රදේශයේ ජීවත් වූ තිදරු පියෙක් සහ ඔහු රැකබලා ගන්නා ඔහුගේ බිරිඳ ගැන තොරතුරු අප පසුගිය දිනක ඔබ වෙත ගෙනාවේ අප දඹුල්ල වාර්තාකරු කාංචනාරියදාස මහතාගෙන් ලද තොරතුරකට අනුවයි. හදිසි අනතුරකින් ජීවිතය එක්තැන් කරන්නට සිදු වූ ඔහුගේ දුක්ඛිත පරිච්ඡේදය වටා සිත් පිත් ඇති බොහෝ පිරිසක් ඒකරාශී වෙද්දී අපත ඔවුනගේ දුක්ඛිත පරිච්ඡේදයට සවියක් වන්නට උනා. ඒ ශ්‍රද්ධා සමාජ සත්කාරංශයත් සමගයි. මිනිස්සු ජීවත් වෙද්දී ජීවිතයට විවිධාකාරයේ ප්‍රශ්න සහ අභියෝග පැමිණෙනවා. ඒ ප්‍රශ්නවලට සහ අභියෝගවලට අපි මුහුණ දෙන විදිය අනුව තමයි අපි අනිත් පුද්ගලයන්ගෙන් වෙනස් වෙන්නේ. ඉතින් ඒකට කදිම උදාහරණයක් තමයි මේ අම්මා. ඒකයි අද අපි මේ අම්මාව හොයාගෙන ආවේ. සුනිල්ගේ හදිසි බිඳවැටීමත් සමග සුනිල්ට සවියක් වූ බිරිඳගේ සිනහව නිරායාස කඳුළු යටපත් කළේ අපගේ සවියද ඇයට සවියක් වූ නිසා වන්නට ඇති. දේම මට ගෙදර රඩුවක් නැතුව ගෙනත් දීලා තියෙනවා සද්දා ටීවී එකේ. සද්දා ටීවී එකට මගේ අවංක ස්තුතියම මං ශ්‍රද්ධා සමාජ සත්කාරංශය සහ ශ්‍රද්ධා ප්‍රවෘත්තිංශයේ අප ඔවුනට සවියක් වීමේ කාර්ය මෙතකින් නිමාවට පත් නොකරන බවද සිහි කැඳවිය යුතු අතර මාසයකට තවත් මුදලක් ඔවුනට ලබා දෙමින් එම කාර්ය ඉදිරියට සිදු කරන බවද සිහි කැඳවිය යුතුයි. නිරායාස කඳුලකට ඉඩ නොදී ආයාසයෙන් මොවුනගේ ජීවිකාව සරිකරගන්නට සවියක් වීමේ අපගේ බලාපොරොත්තුව එලෙස සිටුවති. ඔවුනගේ දුක්ඛිත පරිච්ඡේදයන් නිම කරන්නට නොහැකි නම් සතුට ගෙන දෙන එක් පරිච්ඡේදයක් හෝ මොවුනට ලැබිය යුතුමය යන ප්‍රාර්ථනයද තවම අප සතුව තිබෙයි. නැති වෙන්නට දෙයක් නැතිම තැන්වල මිනිස්සු ගතින් වගේම සිතිනුත් අසනීප වෙනවා. ශ්‍රද්ධා TV ප්‍රවෘත්තිංශය සහ ශ්‍රද්ධා සමාජ සත්කාරංශය අපේ බලාපොරොත්තුව ඒ සිත්වලට පුළුවන් ආකාරයෙන් සැනසීමක් සතුටක් ළඟා කරලා දෙන එක. ඉතින් ඔබටත් පුළුවන් මොවුන්ට උපකාර කරන්න. මේ සිත්වලට පුළුවන් උපරිමයෙන් පුළුවන් විදියට සතුටක් සැනසීමක් ළඟා කරලා දෙන්න. ලබන සතියේ සිට දුඹුරු සීනි කිලෝග්‍රෑමයක් රුපියල් 115ක මිලකට සතුසෙන් ලබාගත හැකි බව වෙළඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා. කොළඹ අද කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක් වෙමිනුයි අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ. දැන් මේ දිනවල දුඹුරු සීනි වල වෙළඳ පොලේ මිල රුපියල් 165 50 අතර වෙනවා සීනි කිලෝවක්. සතෝ සහරා දුඹුරු සීනි කිලෝවක් ලබන සතියේ සිට අලෙවි කරනවා රුපියල් 115කට. එතකොට 150ට 65ට අලෙවි වෙන දුඹුරු සීනි කිලෝවක් රුපියල් 115කට අලෙවි කළාම විශාල වාසියක් විශේෂයෙන් රස කැබලි වර්ග හදන පාරිභෝගිකයන්ට ලැබෙනවා. මේ අවුරුදු සමයේ මිල අඩු කිරීමක් කරන්න අපි දැන් මේ සතියේම බලාපොරොත්තු වෙනවා අඩු මිලට සීනි සතුසට ලබලා දීලා තවත් රුපියල් 10ක අඩුවක් ජනතාවට සීනි අඩුවට ලබා ගන්න. ඒ වගේම දේශීය නිෂ්පාදනයේ හැටියට අපි ලංකා සීනි සමාගම රටේ දුඹුරු සීනි අවස්ථාව ඉෂ්ට කරනවා. ඉෂ්ට කරනවා වගේම ඒකේ ලාභයෙන් කොටසක් පාරිභෝගික ජනතාවට ලබා දෙන්න
අපි අද මේ කටයුතු කරලා තියෙන්නේ. ඒ වගේම පහුගිය කාල පුරාටම ලොකු ගැටලුවක් තිබුණා ගම්රිස් ගොවියන්ගේ පිටරටින් ගම්රිස් ලංකාවට ආනයනය කරපු නිසා ගම්රිස් විකුණ ගන්න බැරුව හිටියා. අවුරුදු 16කට පස්සේ නැවත වරක් රජයේ මැදිහත් වෙලා ගම්රිස් මිලට ගත්තේ අපි රුපියල් 800 ගානේ. ඒ ගත්තා වගේම ඉදිරි කාලේ දැන් තියෙනට වඩා අඩු මිලකට සතු සහ රහ ලබලා දෙන්න අපි කටයුතු කරනවා. කුළුබඩු වල මිල අඩුවට මේ රටේ පාරිභෝගික ජනතාවට ලබලා දෙන්න තව සතියක් විතර යනකොට කටයුතු කරනවා. ජීවිත අභියෝග නිසා දුෂ්කර ගමනක් දුම්රියෙන් තරණය කරන පිරිසක් ගැනයි මේ කියන්න යන්නේ. ඔවුනගේ ගමනාන්තය කෙසේ වුණත් ජීවිත තරගයට වඩා දුම්රියේ වේගය ඔවුනට නොදැනෙන තරම්. දුම්රිය ගමන නම් අපිට නුහුරු දෙයක් නෙවෙයි. භූමි ප්‍රමාණයට සාපේක්ෂව සිව් දිශාවම සහ රටේ මධ්‍යම පළාත ආවරණය කරන්න පුළුල්ල විහිදුණු දුම්රිය මාර්ග පද්ධතියක් අපිට තියෙනවා. එයින් බොහෝ දුම්රිය මාර්ග වෙනස් පරිසරයන් අතරින් දිවෙන නිසා බොහොම චමත්කාරජනක අත්දැකීම් තමයි ලැබෙන්නේ. ඒත් මේ දුම්රිය ගමන ඊට වඩා වෙනස් දෙයක්. සැතපුම් සිය ගණනක් තිස්සේ සහරාව නම් රුදුරු වැලි කතර මගින් දිවෙන දුම්රිය ගමනක් ගැන ඔබ අහලා තියෙනවද? මොරිටේනියාව කියන අප්‍රිකානු රාජ්‍යයේ තමයි මෙය පිහිටලා තියෙන්නේ. ඒක පැත්තකින් අත්ලාන්තික් සාගරයට මායිම්ව පිහිටි වයඹ දිග අප්‍රිකානු රාජ්‍යයක්. මොරිටේනියාව කියන්නේ විශාල රටක්. රටේ වැඩි වපසරියක් ආවරණය වෙලා තියෙන්නේ සහරා කාන්තාරයෙන්. රටෙන් 4/3ක්ම වගේ ආවරණය වෙලා තියෙන්නේ ඒ වගේ කාන්තාර හෝ අර්ධ කාන්තාරවලින්. ඒ කොහොම වුණත් මොරිටේනියාව කියන්නේ මානව සංවර්ධන දර්ශකයේ පහළින් මින්න දිනිඳු රාජ්‍යයක්. ඒත් මේ අප්‍රිකානු රාජ්‍ය ස්වභාවික සම්පත් වලින් පොහොසත් තැනක්. ඒ නිසා මොරිටේනියානු ආර්ථිකයේ ජීවනාලිය යපස් අපනයනය මතයි රඳා පවතින්නේ. ප්‍රතිශතාත්මකව එය මොරිටේනියානු අපනයනයන්කින් 50%කට ආසන්න සංඛ්‍යාවක්. යපස් වලින් මේ රටට වැඩි විදේශ විනිමය එන නිසා යපස් පතල්වල සිට වරාය දක්වා රැගෙනීමට ඵලදායී ප්‍රවාහන මාධ්‍යයක් ඇති කිරීමට මොරිටේනියානු රාජ්‍ය උත්සුක වුණා. ඒ විදිහට වර්ෂ 1963 දී විවෘත කරන ලද මොරිටේනියාවේ එකම දුම්රිය මාර්ගය අත්ලාන්තික් වෙරළ තීරයේ නිවාඩිබු වරාය නගරයේ සිට රටේ වයඹ දෙසින් පිහිටි සුවරෙට්ටි යපස් පතල් දක්වා දෛනික දුම්රිය සේවාවක් ක්‍රියාත්මක කරනවා. මෙම දුම්රිය ඩීසල් එන්ජින් 3ක් හෝ 4කින් ලබා දෙන බලය මගින් එක් මගී මැදිරියක් සහ යපස් පුරවාගත් දුම්රිය ගැල් 200ත් 210ත් අතර ප්‍රමාණයක් ඇදගෙන නිවාඩිබු වරාය දක්වා යනවා. මේ එක් ගැලකට යපස් ටොන් 84ක් විතර රැගෙන යන්න පුළුවන්. ඉතින් දුම්රියේ මුළු බර තක්සේරු කරන්න ඔබට පුළුවන්ද? යපස් පතලකින් ගමන ආරම්භ වන නිසා දුම්රිය ගැන කිසිම තොරතුරක් නිවේදනයක් මගින් දැන ගැනීමට නොලැබෙන අතර කිසිම කාලසටහනකටද මෙම දුම්රිය බැඳී නැහැ. තත්ත්වය මෙසේ තිබියදීත් සැලකිය යුතු මගින් පිරිසක් මේ දුම්රිය ගමන් කරනවා. පුදුමයට කාරණය නම් ඒ මගින්ගෙන් වැඩි කොටසක් ගමන් කරන්නේ අර සිහින් දූවිල්ල සහිත යපස් පුරවපු ගැල් මත නැගිලා. හිතන්න දහවල් කාලයේදී අධික අවුරශ්මියකින් සහ රාත්‍රී කාලයේ කාන්තාරවලටම ආවේනිකුණ අධික සීතල මැත්තේ විවෘත බාණ්ඩ ගැලක් මත ගෙවෙන කිලෝමීටර 700ක ගමනක් ගැන. මේ දුම්රිය ගමනේ අනතුරුදායක බව රැඳී ඇත්තේ කටුක කාන්තාර දේශගුණය මත විතරක්ම නෙවෙයි. එහි යපස් ගොඩගසා ඇති අන්දම සහ යපස් වල ඇති මෘදු බව නිසා ඒවා මත නැග ගමන් කිරීම ඉතා අවදානම් ක්‍රියාවක්. මේ අවදානම නොසලකා හැරපු බොහෝ දෙනෙක් ගමන් කරන ගැල් මතින් ලිස්සා වැටි මියගොස් තිබෙන අවස්ථාත් වාර්තා වනවා. කොහොමුණත් මේ සියලු දුෂ්කරතා විඳගෙන මෙහි ජීවත් වන වැසියන්ට මේ අනතුරුදායක ගමන යන්න සිදු වෙනවා. මොරිටේනියාව අති දුෂ්කර කාන්තාර පිරි රටක් නිසා මේ දුම්රිය මාර්ගය අවට පිහිටි ගම්මාන සහ වෙළඳ නගර අතර මාර්ග සම්බන්ධතා නැහැ. ඉතින් මේ අපස් ගෙනියන දුම්රිය තමයි මේ කාන්තාර බද වැසියන් ලෝකයට විවෘත කරන එකම මඟ වෙන්නේ. ඔවුන්ට විවිධ අවශ්‍යතා නිසා මේ දුම්රිය භාවිත කරන්න සිද්ධ වෙනවා. ඔවුන් සතියකට කිහිප වතාවක් මේ දුම්රියෙන් ගමන් කරන අතර වැලිකුණාටු අතිශය උණුසුම් දින සහ සීතල රාත්‍රීන් හරහා පැය ගණනාවක දුෂ්කර ගමනක් නිහඬවම විඳ දරාගන්නේ ජීවන සටන ඒ හැම පීඩාවකටම වඩා ඉහළින් තිබෙන නිසා. ඉතින් කිලෝමීටර 700ක් පමණ දීර්ඝ මෙම චාරිකාව මිනිත්තු කිහිපයකින් යන්න පුළුවන් වෙන්නේ මේ අපි මවන රූපරාමු සහ වචන ඇතුළේ විතරයි. අවධානය විදෙස් පුවත් වෙත.
මේ වසරේ පෙබරවාරි පළමු වනදා සිදු වූ හමුදා කුමන්ත්‍රණයෙන් අනතුරුව මේ දක්වා මියන්මාර හමුදාව විසින් ළමයින් 43 දෙනෙකු ඝාතනය කර ඇති බව එරට සංවිධානයක් පවසනවා. මියන්මාරයේ හමුදා කුමන්ත්‍රණය සිදු වී දැනට මාස 2ක් සපිරෙන අතර ගත වූ කාලය තුළ හමුදා වෙඩිපහරින් විරෝධතාකරුවන් 536 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ඒ අතර ළමයින් 43 දෙනෙකුද සිටින බවයි Save the Children ආයතනය ප්‍රකාශ කළේ. එලෙස මියගිය අය අතර 6 හැවිරිදි දරුවෙකුද සිටින බවයි විදේශ මාධ්‍ය වාර්තා පෙන්වා දෙන්නේ. මේ වන විට මියන්මාර හමුදා සහ එරට සුළු ජාතික සන්නද්ධ කණ්ඩායම් අතරද ගැටුම් ඇති වී ඇති බවද එරට මාධ්‍ය වාර්තා කළා. එමෙන්ම මියන්මාරයේ සිටින එක්සත් ජාතීන්ගේ නියෝජිතයා අවධාරණය කර ඇත්තේ මේ වන විට එරට තත්ත්වය භයානක වන බවයි. මේ අතර හමුදා පාලනය විසින් රඳවාගෙන සිටින මියන්මාර ප්‍රජාතන්ත්‍රවාදී නායිකා අවුන් සන් සුකීට නව චෝදනා එල්ල කර ඇති බව වාර්තා වනවා. අධිරාජ්‍ය යුගයේ රාජ්‍ය රහස් නීතිය උපයෝගී කර ගනිමින් එල්ල වී ඇති එම චෝදනා යටතේ ඇයට වසර 14ක් දක්වා සිර දඬුවම් පැමිණිවිය හැකි බවයි විදේශ වාර්තා සඳහන් කළේ. මේ අතර දශක 4කට පසු තායිවානයේ සිදු වූ දරුණුතම දුම්රිය ව්‍යසනය අද වාර්තා වී තිබෙනවා. මගී දුම්රියක් උඹගක් අසලදී ට්‍රක් රථයක ගැටීමෙන් පසු පීලිපැනීමෙන් සිදු වූ මෙම අනතුරින් පුද්ගලයන් 48 දෙනෙකු මිය ගොස් ඇති බවයි විදේශ මාධ්‍ය වාර්තා කළේ. එමෙන්ම තවත් පුද්ගලයන් 66 දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර ඇති බවද විදේශ මාධ්‍ය වාර්තා කළා. උමග තුළ සිරවී ඇති දුම්රිය මැදිරි වෙත ළඟාවීම දුෂ්කර වී ඇති අතර කෙසේ වෙතත් ගලවා ගැනීමේ මෙහෙයුම් අඛණ්ඩව සිදුවන බවයි එරට මාධ්‍ය සඳහන් කළේ. සංචාරකයන් සහ මගින් රැගෙන තායිපේ සිට තායිටුම් දක්වා වූ අධිවේගී දුම්රිය මාර්ගයේ හුවාලියන් ප්‍රදේශයේ මෙම අනතුර සිදුව තිබෙනවා. අනතුර සිදුවන අවස්ථාවේ දුම්රිය තුළ පුද්ගලයන් 350ක් පමණ ගමන් කළ බවයි එරට ගිනි නිවීමේ දෙපාර්තමේන්තුව පවසන්නේ. මෙම අනතුර සැලකෙන්නේ 1981 වසරේ පුද්ගලයන් 30 දෙනෙකුට මරු කැඳවමින් උතුරු තායිවානයේ සිදු වූ දුම්රිය අනතුරින් පසු සිදු වූ බරපතලම දුම්රිය අනතුර ලෙසයි. මේ අතර සතුන් සඳහා COVID-19 වෛරසයට එරෙහිව ලෝකයේ පළමු එන්නත රුසියාව විසින් ලියාපදිංචි කර ඇති බව එරට මාධ්‍ය වාර්තා කළා. පසුගියදා ඊට රුසියාවේ රාජ්‍ය පශු වෛද්‍ය සේවයේ අනුමැතිය හිමි වී ඇති බවටයි එම මාධ්‍ය වාර්තා කළේ. එමෙන්ම ලොව පුරා විවිධ සත්ව විශේෂවලට කොවිඩ් ආසාදනය වීමේ සිදුවීම් විටින් විට වාර්තා වන පසුබිමකයි මෙම එන්නත නිෂ්පාදනය කර ඇත්තේ. කෙසේ වෙතත් පර්යේෂකයන් පවසන්නේ මිනිසුන්ට රෝගය පැතිරවීමට සතුන් සැලකිය යුතු කාර්යභාරයක් ඉටු කරන බවට දැනට කිසිදු සාක්ෂියක් නොමැති බවයි. එමෙන්ම එන්නත විශාල වශයෙන් නිෂ්පාදනය කිරීම අප්‍රේල් මස මුලදී ආරම්භ කළ හැකි බවයි පර්යේෂකයන් පවසන්නේ. දිනක සටහන් නිමවන්නට මත්තෙන් හෙට දවසේ වැදගත්කම ගැනයි මේ අවධානය. හෙට අප්‍රේල් 3 වෙනිදා සමාජ සේවකයෙකු දේශමාමකයෙකු මෙන්ම අමධ්‍යප ව්‍යාපාරය වෙනුවෙන් ක්‍රියාශීලිව කටයුතු කළ දොස්තර CA හේවා විතාරණ මහතා අභාවප්‍රාප්ත වී ඇත්තේ 1929 වසරේ අප්‍රේල් මස 3 වන දිනකයි. එතුමා අනගාරික ධර්මපාල ශ්‍රීමතානන්ගේ සහෝදරයෙකුද වනවා. කැලණිවැලි දුම්රිය මාර්ගයේ රත්නපුර සිට දෑල දක්වා කොටස විවෘත කර ඇත්තේ 1916 වසරේ අප්‍රේල් මස 3 වන දිනයි. කෘතිම හදවතක් තැන්පත් කළ පළමු හෘද ශල්‍ය වෛද්‍යවරයා බවට වෛද්‍ය ඩෙන්ටන් කුලේ පත්වමින් මාස 2ක් වයස ඇති කුඩා දරුවෙකුට සම්පූර්ණයෙන්ම කෘතිම හදවතක් බද්ධ කර ඇත්තේ 1969 වසරේ අප්‍රේල් මස 3 වන දිනයි. ඒ සමගින් ශ්‍රද්ධා ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය නිමාවට පත්වනවා. හමුවෙමු හෙටත් සවස 6:30ට. තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වැදගත් පුවත් නැරඹීම සඳහා ශ්‍රද්ධා TV News YouTube channel එක subscribe කර සීනුව සලකුණ වන්න.